චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම කලම් ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයට එකතු වෙන්නේ. අද මේ ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්වය දරන්නේ ඇමරිකාවේ බොස්ටන්හි පදිංචි පින්වත් පිරිස උපේකා අතපත්තු තමයි මාර්තු 6 වෙනි දිනට යෙදෙන ජෙහාන් අතපත්තු පුංචි පුතුගේ උපන්දිනය නිමිති කරගෙන ඒ පුතනුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණ කරගෙනයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්න. ලේක් විව් ඇවනියු නොම්බර 15 පදිංචි ඇමරිකාවේ බොස්ටන්හි පදිංචි ජිහාන් අතපත්තු පුංචි පුතුට මාර්තු 6 වෙනි දිනට වසරක් පිරීම නිමිති කරගෙන උපේක්ඛා ආච්චම්මා මහේෂි සීයා සහ චතුරංග සහ උත්තර අතපත්තු කියන දෙමාපියන් දෙපළත් ඒ හැමෝම එකතු වෙලා ඒ පුතණුවන්ට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් ධර්ම දානමේ පින්කම සිදු කරනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් උපේක්ඛා අතපත්තුගේ මව්පියන් වන මීට වසර 3කට පෙර මිය පරලොව යන්නට යෙදුණු පත්මා සඳසීලි මෑණියන් සහ ඒ වගේ වසර 40කට පෙර මිය පරලොවගේ ඊබට් පෙරේරා පියාණන් ඇතුළු වර්ග පරම්පරාගත සියලුම ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීමත් මේ වසංගතයෙන් රෝගාතුර වෙලා පීඩාවට පත් වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන උතුම් අරමුණෙන් තමයි උපේක්ඛා අතපත්තු මහත්මිය විසින් අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් එතුමියටත් පවුලේ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද දවසේ මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ධර්මාවබෝධයේ කරා යන ශ්‍රාවකයෙකුගේ පළවෙනිම ඉලක්කය තමයි උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න මහන්සි ගැනීම. සෝවාන් වෙච්ච කෙනා තමයි සකදාගාමී ඵලයට පත් වෙන්නේ. ඒ සකදාගාමී ඵලයට පත් වෙච්ච කෙනා තමයි අනාගාමී ඵලයට පත් වෙන්නේ. ඒ අනාගාමී වෙච්ච කෙනා තමයි කෙලවර සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් මහරහත් භාවයට පත් වෙන්නේ. අපි පියවරෙන් පියවර යා යුතු ගමන මේ පටන් ගන්නකොටම රහත් වෙනව නෙමෙයි. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. අනුපිළිවෙලින් පියවරෙන් පියවර ගැඹුරට යන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා තියෙන්නේ. පින්තුනි, පහාරාද කියන සූත්‍ර දේශනාවේදී පහාරාද කියන අසුර නායකයා අපි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ, මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ තරම් බුද්ධ ශාසනයට ආස කරන්නේ, මේ තරම් බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ඇයි? එතනදී බුදුරජාණන් වහන්සේ පහාරාදගෙන් පෙරලා තවත් ප්‍රශ්නයක් ඇහුවා. හරි පහාරාද, ඔබ කියන කාරණයට පිළිතුරු දෙන්න කලින් ඔබ මට මේකට උත්තර දෙන්න කිව්වා. ඒ තමයි දෙව්ලොව ඉන්න අසුරයන් මහා සාගරයට ආස කරන්නේ ඇයි? මහා සාගරයට සිත්තලවා වාසය කරන්නේ ඇයි කියලා ඉස්සෙල්ලා ඔබ ඒකට උත්තර දෙන්න කියනවා.
අන්න එතනදි පහරාද මහා සාගරයේ තියෙන ආශ්චර්ය අද්භූත කාරණා 8ක් එකින් එක විස්තර කරනවා. මෙන්න මේ හේතුව නිසායි අසුරයන් මහා සාගරයට ආස කරන්නේ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ හේතුව නිසායි අසුරයන් වන අප මහා සාගරයට ආස කරන්නේ මෙන්න මේ නිසා. ඒ කරුණු 8ම උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ අර පහාරාද අහපු ප්‍රශ්නයට පිළිතුරක් දෙනවා. ඒක තමයි පහාරාද සූත්‍රය සඳහන් වෙන්නේ. එතනදී පහාරාද පළවෙනියට බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ මහා සාගරය පිළිවෙලින් ගැඹුර කරා යනවා. ලෝකෙ කොහෙන් ගත්තත් සාගරය කියන්නේ පිළිවෙලින් ගැඹුර කරා යන දෙයක්. අන්නේ නිසා මහා සාගරයට අසුරයන් ආස කරනු ඇලුම් කරන. දැන් ඔබ මේ කාරණය ගැන හිතන් මොකද අපිට සමහර ධර්මකාරණා පැහැදිලි කරද්දී උපමා උපමේය බුදුරජාණන් වහන්සේ ගොඩාක් භාවිතා කරනවා. සමහර වෙලාවට අපි එක වතා එක පාර විස්තර කරන්න හදන කාරණයක් ඔබට උපමාවක් ඇසුරෙන් පැහැදිලි කරද්දී ඔබට හොඳින් තේරෙනවා වෙනදට වඩා හොඳට තේරෙන්න පුළුවන්. මේ උපමාව දිහා බලන්න මහා සාගරයේ පිළිවෙලින් ගැඹුර කරා යනවා. දැන් බලන්න පුංචි දරුවෙකුට වුණත් වෙරළට ගිහිල්ලා සාගරයේ රැල්ල පාගන්න පුළුවන් පොඩි දරුවොත් ඔබත් ගිහිල්ලා ඇති රැල්ල පාගලා වෙරළට ගිහිල්ලා. නැතුව වෙරළට ගිහිල්ලා මුහුදට අඩිය තියෙනකොට නිකන් ලිඳක් වගේ අගාධයක් නෙමෙයි තියෙන්නේ. පිළිවෙලින් ටික 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 ගැඹුර කරා යන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ නිසා මහා සාගරයට අපි ආසයි කීවා. බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද මගේ බුද්ධ ශාසනයටත් මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආස කරන්න ඇලුම් කරන්නේ මේ බුද්ධ ශාසනයක් පිළිවලින් ගැඹුර කරා යන නිසා කියව. මේ බුද්ධ ශාසනය තුළත් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා පටන් ගන්නකොටම රහත් වෙනවා නෙමෙයි. ඒ නිසා මොක සමහර අය බණහන්න කියපුවාම අපිට නිවන් දකින්න තව කල් තියෙනවා. දැම්ම නිවන් දැකලා බෑ කියනවා. මේ ගෙවල් වල ප්‍රශ්න. මේ සමහරු හිතන්නේ බණක් අහපු ගමන් එහෙම රහත් වෙනවා කියලා. ඒ නිසා මතක තියාගන්න මේක මේ ලේසියෙන් එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පියවරෙන් පියවර ටිකෙන් ටික පියවරෙන් පියවර ගැඹුර කරා යා යුතු වැඩපිළිවෙල. අනුපුබ්බ සික්ඛා පිළිවෙලින් සීලයක පිහිටනවා. ඊළඟට ධර්ම මාර්ගය තුල පියවරෙන් පියවර ගැඹුරට යනවා. ඉස්සල්ලාම කෙනෙක් සද්ධානුසාරී ධම්මානුසාරී වෙනවා. මුලින්ම මේ මාර්ගයට ඇතුල් වෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගෙන. අපි ඒකට ධර්මයේ කියනවා දසවස්තුක සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය. මෙන්න මේ ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගෙන දසවස්තුක සම්මාදිට්ඨිය ඇති කරගෙන කෙනෙක් මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙනවා. මෙලොව පරලොව පිළිගැනීම මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා දන් දීමේ විපාක තියෙනවා කරන පින් පව්වල විපාක තියෙනවා කරන යහපත් කටයුතු වල විපාක තියෙනවා මවුන්ට සැලකීමේ විපාක තියෙනවා පියාට සැලකීමේ විපාකයක් තියෙනවා ඕපපාතික සත්වයන් ලෝකෙ පහළ වෙනවා තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ලෝකෙ පහළ වෙනවා මෙන්න මේ විශ්වාසය මේ අවබෝධය මේ වැටහීම ඉස්සල්ලාම අපි විශ්වාසයක් ඇති කරගන්න. ඒ විශ්වාසය තුළ ඉඳලා අපි තිසරණය පිහිටනවා මේ ධර්මමාර්ගයේ මේ සංසාර දුකින් නිදහස් වෙන වැඩපිළිවෙල තුළ මොකද කර්ම කරම්ඵල ගැන පින්පව් ගැන ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගන්න කෙනාට අපාය බය තේරෙනවා. සංසාර ගමනේ භයානකකම තේරෙනවා. මේ භයානක සසර දුකින් නිදහස් වීම පිණිස මගේ ශාස්තෘන් වහන්සේ හැටියට මේ යන ගමනේ මම බුදුරජාණන් වහන්සේවම සරණ යනවා. උන්වහන්සේගේ මාර්ගය උන්වහන්සේගේ දේශනාව උන්වහන්සේ මගේ ශාස්තෘන් වහන්සේ බවට පත් කරගෙන මගේ මාර්ගයේ ගමන් කරනවා කියන දැඩි අධිෂ්ඨානයට ඇවිල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා අවබෝධයෙන් බුදුන් සරණ යනවා. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ වැඩපිළිවෙල නිවන් මඟ
සසර දුකින් නිදහස්වීම පිණිස මං ඒ මාර්ගීම ගමන් කරනවා කියන තැනට ඇවිල්ල ධම්මං සරණං ගච්ඡාමි කියලා ඒ ධර්මී සරණයන. ඊළඟට මේ මාර්ගී ගමන් කළ ප්‍රතිඵල ලබපු ශ්‍රාවකයන් මඟඵලලාබී. ඒ අය තමයි අපි මේ ධර්ම මාර්ගය යන ගමනේ සිව්වනක් ශ්‍රාවකයන්ගේ පෙර ගමන්කරුවන්. අපිට කලින් මේ මාර්ගී ගමන් කළ ප්‍රතිඵල ලබපු ශ්‍රාවකයෝ. සෝවාන් වෙච්චයි සකදාගාමි අනාගාමි අරහත් අපි කියනවා යදිදන් චත්තාරි පුරිස යුගානි යුගල 4යි. අට්ට පුරිස පුද්ගලා පුද්ගලය වසයෙන් ගත්තොත් 8 දෙනෙක්. යුගල වසයෙන් ගත්තොත් සෝවාන් මාර්ග ඵල එක යුගලයක්. සකදාගාමී මාර්ග ඵල තව යුගලයක්. අනාගාමී මාර්ග ඵල තව යුගලයක්. අරහත් මාර්ග ඵල. එතකොට යුගල 4යි. වෙන වෙනම බෙදලා පුද්ගලය වසයෙන් ගත්තෝ සෝවාන් මාර්ගය ගමන් කරන කෙනා සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා සකදාගාමී මාර්ගය ගමන් කරන කෙනා සකදාගාමී ඵලයට පත්වෙච්ච කෙනා අනාගාමී මාර්ගය ගමන් කරන කෙනා අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනා අරහත් මාර්ගය ගමන් කරන කෙනා රහතන් වහන්සේ. එතකොට මෙන්න මේ පුද්ගලයෝ 8 දෙනා උන්වහන්සේලා සුපටිපන්න උජුපටිපන්න ඥාය පටිපන්න සාමිචි පටිපන්නාදී ගුණවලින් යුක්ත මෙන්න මේ ශ්‍රාවකයන්ම මං සරණ යනවා. උන්වහන්සේලා ගමන් කරපු මාර්ගයේ මං උන්වහන්සේලාව ආදර්ශයට අරගෙන මමත් මේ මාර්ගයේ ගමන් කරනවා කියන තැනට ඇවිල්ලා සංඝං සරණං ගච්ඡාමි කියලා ඒ ශ්‍රාවක සංඝයා අවබෝධයෙන් තෙරුවන් සරණ යනවා කියන්නේ ඒකයි. අන්න එහෙම අවබෝධයෙන් තෙරුවන් සරණ යන කෙනාට ලෞකික සම්මාදිට්ඨිය පිහිටලා කර්ම කර්මඵල විශ්වාසය මෙලොව පරලොව විශ්වාසය පින්පව් ගැන විශ්වාසයෙන් අවබෝධයෙන් තිසරණේ පිහිටන කෙනාට එයාගේ ඊළඟ ඉලක්කය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කර ගැනීම. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස අන්න එයා එතන ඉදන් සීල සමාධි ප්‍රඥා වඩනවා. අන්න එයා තමයි එතන ඉදන් ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනා. එයාගේ පළවෙනි ඉලක්කය තමයි සෝවාන් වීම. එතකොට සෝවාන් වෙන එක නම් ඉලක්කේ ඒ මාර්ගයේ වඩන්න ඕන ඉස්සෙල්ලා. සෝවාන් වීම පිණිස මාර්ගයේ වඩාගෙන යනකොට මාර්ගස්ත පුද්ගලයෝ දෙන්නෙක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. සද්ධානුසාරී ධම්මානුසාරී. ඒ තමයි මාර්ගයට පැමිණිච්ච කෙනා මාර්ගයේ ගමන් කරන කෙනා. එතකොට සද්ධානුසාරී හෝ ධම්මානුසාරී වෙච්ච ශ්‍රාවකයා තමයි සෝවාන් ඵලය ලබන්නේ. එතකොට එයා ඊළඟට සකදාගාමී වීම පිණිස මහන්සි ගන්නවා. මහන්සි අරගෙන සකදාගාමී ඵලය ලබනවා. අනාගාමී වීම පිණිස සකදාගාමී වෙච්ච කෙනා අනාගාමී වෙන්න මහන්සි ගන්න. ඒ මහන්සි අරගෙන මාර්ගය වඩලා අනාගාමී ඵලයට පත් වෙනවා. එයාගේ ඉලක්කය තමයි රහත් වෙන එක. රහත් වීම පිණිස එයා අරහත්ත්වයේ පිණිස මාර්ගය වඩලා රහත් වෙනවා. අන්න පියවරෙන් පියවර පියවරෙන් පියවර අර සාගරයේ පියවරෙන් පියවර ගැඹුරට යනවා වගේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. මෙන්න මේ විදිහටයි කියව මගේ නිවන් මඟ මේ බුද්ධ ශාසනය තුළ නිවන් මඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට මේ මාර්ගය අඳුනගත්ත පැහැදිලි කරගත්ත වටහාගත්ත ශ්‍රාවකයා තමයි ශ්‍රද්ධාවෙන් මාර්ගය වඩන්නේ. ඒ නිසා පින්වතුනි පළවෙනිම දේ මඟ පැහැදිලි කරගන්නට ඕන. ඒ නිසා තමයි මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනාට පළවෙනියටම වැදගත්ම දේ සද්ධර්ම ශ්‍රවණය. කල්යාණ මිත්‍රයන්ගෙන් පිරිසිදු සද්ධර්මය අහන්න ලැබෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන කරා යන ඒ පිරිසිදු ධර්මය කල්යාණ මිත්‍රයන්ගෙන් අහන්න ලැබෙන්න ඕන. අන්නේ ධර්මය හරියට අහන්න ලැබෙනවා නම් අන්න මඟ පැහැදිලි. මාර්ගය තේරුම් ගන්න පුළුවන්. මඟ නිරවුල් වෙනවා. මේකයි මඩන්න තියෙන මාර්ගය. මෙන්න මේකයි ධර්ම අවබෝධයට තියෙන මඟ කියලා මාර්ගය පැහැදිලි. ඊළඟට එයායේ මාර්ගයේ වඩනවා ගමන් කරනවා ප්‍රතිඵලය කරා යනවා. කල්යාණ මිත්‍රයන්ගේ සද්ධර්ම ශ්‍රවණය ලබලා ඒ ධර්මයේ නිරවුල්ව තේරුම් ගත්ත කෙනා යෝනිසෝ මනසිකාරය දෙනවා. තමා තුළින් ඒ අහන ධර්මයේ ගලප තමා තුළින් බලනවා.
ඊළඟට ධම්මානු දම ප්‍රතිපදාවකේ දෙනවා. ඒ ධර්මයට අනුකූල ජීවන රටාව. සීල සමාධි ප්‍රඥා වැඩෙන විදිහ ප්‍රතිපදාවක තමන් යෙදමින් ධර්ම මාර්ගය ගමන් කරන. අන්නයා තමයි මේ බුද්ධ ශාසනය තුළ ප්‍රතිඵල ලබාගෙන මගඵල ලබාගෙන ධර්මාවබෝධය කරායන ශ්‍රාවකය. ඒ නිසා පිංගතුනී ඔබේ ජීවිතය ඔබ බුදුන් සරණගේ ශ්‍රාවකයෙක්න තෙරුවන් සරණගේ ශ්‍රාණය නමට බෞද්ධ වෙලා ඇති. බොහෝ දෙනෙක් බෞද්ධ නාමි තියෙන්නේ උපද එක උපදින්න ඔන්න බෞද්ධ පවුලක. අම්මා තාත්ත බෞද්ධ උපැන සාතිකයේ තිනව බෞද්ධ. එතකොට පුංචි කාලේ ඉඳං අර ගෙවල්වල අපි දකිනොගේ වල්වල සාමානිති බුදුන් අදිනවා බුදු පිළිමෙති ලති අන්න පුතේ බුදු සාදු කියල පෙන්න්නනවා. මෙහෙමයි බුදුන් අදින්න කියල පොඩි කාලිතින් ගාත කටපාඩන් කරනවා ඉතිපිසෝ ගාතාව ඔය බුද්ධ සරණං ගච්ඡාමි පන්සීල් දෙන ඕ කටපාඩ ආච්චිල සියල බුදුන් අදිනවා දකිනවා. ඉස්කෝලි ගියාම ඔන්න ගෙතර ස්කෝලි සමට බෞද්ධ පාසල කරන යන්න බුදු පිළිමයක් බුදුන් ඇඳලා උදේ පාන්දර පන්සිල් අරගෙන බුදුන් ඇඳලා පාසලේ වැඩ පටන් ගන්නවා. පන්සලට යනවා දී එතකොට මේ වගේ පෝය දවස්වල පන්සලට යනවා හාමුදුරු දකිනවා කොහේ අරිුවේ නෑදෑ ගමනක් විනෝද ගමනක් යනකොට කොහේ අරි තියෙන සිද්ධස්ථාන වැදගෙන යනවා. ඔන්න ඔය මට්ටමෙන් බෞද්ධ වෙලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා අපි ඉතින් බෞද්ධ අපි හොඳ බෞද්ධ. නමුත් පිංහතුනේ කෙනෙකුට බෞද්ධ ඔබ බෞද්ධයෙක් නම් ඔබට මේ මඟ පැහැදිලි වෙන්නට ඕන. ඔබ අවබෝධයෙන් තිසරණය පිහිටපු කෙනෙක් වෙන්න ඕන. ඔබට අඩුගානේ ලෞකික සම්මාධිට්්‍යිය කර්ම කරම්ඵල විශ්වාසය පින්පව් ගැන විශ්වාසය මේ දේවත් නැත්නම් දැ නමට බෞද්ධ වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා මැරිලා උපදිනවා කියල පිළිගන්න ඇති අයින්න. ඒකට කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටි බෞද්ධකමක් නෙමේ නියත මිත්‍යා දෘෂ්ටිය. පරලවක් ගැන විශ්වාසයක් නෑ මෙලව කැනෙ පෙර සසරි කරපු කර්ම විපාක මතයි මේ ජීවිතය ඉපදුනේ කියල විශවාස කරන්න. සමහර විතනවා ඉන්නකම් කාල බිල්ල ඉන්න මැරිල මොකෙක් වුණහමක මැරුණහම ඔක්කොම ඉවරයි අන්න එහෙම හිතනයින්න. එතකොට ඒ දෘෂ්ටිය නම් ඔබ තුළ තියෙන මතක තියාගන්න ඔබ එතනම නත් ඔබට මාර්ග එතනින් එහට වඩාගන්න අමාරු. ඔබ ඉන්න නියත මිත්‍යා දෘෂ්ටියකනම් පින්පව් විශ්වාසයක් නැති කර්ම කරම්ඵල විශ්වාසයක් නැති ලෞකික සම්මාධිට්්‍යයක් නැති තැනකනං ඉන්නේ එතනින් එහා මාර්ගය ඔබට වඩාගන්න අමාරු. ඒ නිසා පියවරෙන් පියවර ගැඹුරට යායුතු මාර්ගයක් තියෙන. පිංහතුනි සෝවාන් වෙනවා කියලා කියන්නේ සෝතා පන්න පලයට පත්වෙනවා කියන්නේ මේ ලෝකෙ ඔබ ලබන මිල කරන්න බැරි ජයග්‍රහණයන් අතර උතුම්ම ජයග්‍රහණය තමයි සෝවාන් පලයට පත්වේ. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා යුද්ධ 1000ක් දිනනවට වඩා. මේ ලෝකෙම අධිපති භාවේ දරන සක්විති රජ කෙනෙක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජවරු ගැන අහල ඇති. මේ ලෝකෙම පාලනය කරන සත්ව රත්නයන්ගේ යුක්ත මහා පින්වන්ත සක්විති රාජ සම්පත්තිය ලබනවටත් වඩා. ඊළඟට දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් වෙලා උපදිනවටත් වඩා. සෝතා පත්ති පලය ශේෂ්ඨයි කියල බුදුරජාණන් වහන්සේ වදා. ඒමනම් මතක තියාගන්න අපි මේ දකින කාම ලෝකයේ තුළ තියෙන ඉහළම සැපේ සක්විති රජකම. මේ රටක දෙහෙක අද ලෝකෙ සාමාන්‍ය අපි කියෙන ලෝක ප්‍රබලම රටක නායකෙක් ලෝකනායකයකිවට ඒ රටට අද ලෝකෙ පාලනය කරන නායකයෝ නෑ. එතකොට යම් මට්ටමට ලෝකෙ බලය විහිදවාගන්න උත්සාහ කරන සමහ රටවල් තියෙනවා නැත්තෙන හැබැයි ඔවුන් ලෝකෙ පාලනය කරන රජවරු නෙමේ. ටික කාලය එක් අවුරුදු 4-5 සමහර වෙලාවට එතනින් පස්සේ ඉතාම දුක්කිත ඉරණංවලට පත්ව ලැජ්ජ වෙලා දේශපාලනින් එලියට යන ලෝකෙ ප්‍රබලම රටවල් වල හිටපු රාජ්‍යනායකයෝ දිහා බලන්න. නමුත් සක්විති රජ කෙනෙක් කියන්නේ මහා පුුණ්‍ය ශක්තියක් ඇති. පුුණ්‍ය ඉරුදි තියෙනවා. සිවුරග සේනා පිරිවරාගෙන දෙවියන් දිවිය සේනාවත් එක් යනවා වගේ අහසින් යන්න කිය. සක්විති රජ්ජුරුව ලෝකෙ පාලනය කරන්නේ දඩු මුගුරක් ආයුධයක් ඇතුව නෙමේ කිසිම මිනිස්සු බය කිරීමක් නෑ. අද ලෝකෙ පාලනය කරන්න උත්සාහ කරන්න ලෝකෙ රටවල් අත්පත් කරගන්න උත්සාහ කරන ලෝක නායක පුළුවන් තරම් නියස්ටික ආයුධ රැස් කරගෙන බෝම්බ රැස් කරගෙන
තමන්ගේ හමුදා ශක්තිය යුද ශක්තිය වර්ධනය කරගෙන ලෝකෙ බය කරගෙන අපිට මේ තරන් ආයුධ තියෙනවා කියලා තමන් ඒ යුද්ධ බලයෙන් බය කරගෙන රටවල් අත්පත් කරගන්න උත්සාහ කරන්න. හැබැයි සක්විති රජවරු කියන්නේ පුුණ්‍ය බලයෙන් අහසින් යන දඩමුගුරක් කිසිම ආයුධයක් නෑකි. හැබැයි තමන් අහසින් සිවරඟ සේනාවක් යනකොට අනෙක් සියලුම රටවල රජවරු තමන්ගේ රාජ්‍ය සක්විති රජ්ජුරුවන්ට පූජා කළ යටත් වෙනවා. ඔබේ මනුශාසනාව අපි පිළිගන්නවා. සක්විති රජ්ජුරුවෝ දසරාජ ධර්මයෙන් ලෝකෙම ධර්මිෂ්ට රජෙක් හැටියට ධර්මානුකූලව ලෝකෙ පාලනය කන අදාපිට නිකන් හීන වගේ. සක්විති රජවරු ගැන දීගනිකාය චක්‍රවති සීහනාද සූට්‍ර ගොඩාක් දේශනාවල සඳහන් වෙනවා. හැබැයි ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ ඊට පෙර ආත්මයක මහා සුදස්සන නමින් සක්විති රජකං කරපු බොහෝම ලස්සන විස්තර දේශනාවක් තියෙනවා දීගනිකාය මහා සුදස්සන සූත්‍රය. එතකොට එවැනි ලෝකෙම බලවත් රජෙක් වෙනවටත් වඩා දෙදෙව්ලොවට අධිපති සක්‍රිය වෙලා උපදිනවටත් වඩා යුද්ධ 1000ක් දිනල මහා ජයග්‍රහණයක් හැටියට මේක යුද්ධයක් දෙකක් නෙමේ යුද්ධ 1000ක් මුළු ලෝකෙම යුද්ධෙන් දිනවා කියලා හිතන්. හැබැයි සංසාර ගමනේ තමන් පරාදයි. මරණින් මත්තේ නිරේකට වැටෙන්න පුළුවන්. අපි හිතමු ලෝකෙ බලවත්ම රජෙක්. හැබැයි මේ රජා මරණින් මත්තේ උපදින්නේ නිරේන. එතන රජා නෙමෙයි එතන නිරිසතා. අර යම පල්ලන්ගෙන් උල්වලින් අනින ලෝදිය පොවන කෑග ගහ විලාප දිදී බේරගන්න කිකි කෑග ගහ දුවන නිරිසතේ. අර රජකං ඉවරයි. සමහට මහා බලවත් පුද්ගලයෙක් මරණින් මත්තේ තිරිසනෙක් වෙලා උපදින බල්ලෙක් බලු පැටිය දැන් අර බලවත්කං ඔක්කොම ඉවර දැම් බල්ලා. සමහර වෙලාවට කෙනෙක් මරණයට පත්වෙල අපිතම මහා බලවත් නායකේ පාලකෙක් ලෝක හිටපු බලවත් රජෙක් කියලා හිතට මරණින් මත්තේ පෙරේතෙක් යකෙක් වෙලා උපදින. එතකොට අර බලවත් කම්මනුවත් නෑ දැම් පෙරේතය දැන් රාජභෝජෙන් නෑ දැම් සෙම්සුටු මළමුට හොය හොය සාපි පාසාවෙන්දුවන් මෙන්න මේ වගේ සංසාර ගමනක් තියෙන. ඒ නිසා ජයග්‍රහණයන් අතර උතුම්ම ජයග්‍රහණය බවට පත්වෙන්නේ ධර්මය අවබෝධ කර ගැනීම. අඩ්ඩුම ගානි සෝවාන්වත් වනානං අන්න ඔබ සංසාර ගමන ජයගත්ත කෙනෙ. පිංහතුනි බුදුරජාණන් වහන්සේ සෝතාපන්න ඵලය ගැන පෙන්නුවේ. මහණෙනි කෙනෙක් සෝවාන් ඵලයට පත් වනා කියලා කියන්නේ යා සංයෝජන 3ක් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ ත්‍රිවිධ සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරගත්ත කෙනා සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා. එතකොට ඒ කෙනා ආර්ය අෂ්ට සෝතාපන්න කෙනෙක්ගේ තේරුම කනට ධර්මය ඇහෙනව නෙමෙයි මතක තියාගන්න. මොකද සමහර එහෙම වැරදි විග්‍රහ තියෙනවා රටේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අහගෙන ඉන්නකොට කනට ධර්මය ඇහුණා නම් ආසෝවාන් කියලා. එහෙම සෝවාන් එකක් නැහැ. සෝත කියන්නේ කනට. සමහරු වැරදි විදිහට මේ පාලි වචන විග්‍රහ කරනවා. ආපන්න කියන්නේ පැමිණීම. කනට සෝත කියන නිසා කනට ධර්මයේ පැමිණීම සෝතාපන්න කියලා විස්තර කරන සමහර විස්තර තියෙනවා. ඒවා ධර්මයේ විස්තර නෙමෙයි. ඒවා පෞද්ගලික මිත්‍යා විස්තර. බුදුහාමුදුරන්ගේ විස්තරේ තියෙනවා. ඔබ බලන්න චුල්ල වේදාල සූත්‍රය, මහා වේදාල සූත්‍රය, මේ මහරහතන් වහන්සේලාගේ ධර්ම සාකච්ඡා. අන්නේ වේදාල සූත්‍රය තියෙනවා සෝතාපන්න කියලා කියනවා. කොපමණකින්ද කෙනෙක් සෝතාපන්න කෙනෙක් බවට පත් වෙන්නේ කියලා අහනවා. ඒකට දෙන පිළිතුර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන අර්ථයෙන් තමයි සෝතාපන්න කියලා කියන්නේ. එහෙමනම් අන්න මජ්ක්‍ධිම නිකායේ වේදාල සූත්‍රය තියෙනවා. හරියටම සෝතාපන්න කියන්නේ මොකක්ද කියන විග්‍රහය. සෝත කියනවා සැඩ පහරට. එහෙනම් සෝතාපන්න කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් සැඩ පහරකට පණින එක සෝවාන් කියලා. එහෙම එකක් නෙමෙයි. එකම වචනේ යෙදෙන, ඒ කියන්නේ ඒ අර්ථයේ යෙදෙන තැන් ගොඩක් තියෙනවා. ඒ වචනෙන් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝත කියනවා. එහෙනම් එතන සෝතාපන්න කියන එකේ අර්ථය තමයි සැඩ පහරට පැමිණෙනවා කියන එකවත් කනට ධර්මය ඇහෙනවා කියන එකවත් නෙමෙයි.
ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝත කියනවා. ආපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම. පිංගතුනි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ බැසගන්නේ සෝතාපන්න ඵලයට පත්වීම. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අපි පුංචි විග්‍රහයක් තේරුම් ගන්න උත්සාහයක් ගමු. නිවනට තියෙන එකම මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ තමයි පුංචි දරුවෙක් වුණත් සාමාන්‍ය පොඩි කාලේ ඉඳන් බණ අහන කෙනෙක් දන්නවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ ඥාන. මේ සම්මා දිට්ඨිය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන හැටියට ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරං හැටියට අවබෝධ කරගත යුතුයි කියන. එහෙමනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි මාර්ගාංගය වන සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන හැටියට ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරං හැටියට පරිපූර්ණ කරන්නට ඕන. සෝවාන් ඵලයට පත්වෙන කෙනාට ලැබෙන්නේ සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය විතරයි. එයා දන්නවා දුක කියන්නේ ආර්ය සත්‍යයක්මයි. දුකේ හට ගැනීම තණ්හාව. මෙන්න මේ විදිහටයි දුක හටගන්නේ තණ්හාව නිසාමයි. මේ ආර්ය සත්‍යයක්මයි. දුක නැතිවීම නිවන. තණ්හක්ඛයෝ රාද නිබ්බාන. තණ්හාව ක්ෂය වීමයි නිවන. මේ ආර්ය සත්‍යයක්මයි. නිවන් දකින්න තියෙන්නේ තණ්හාව ක්ෂය කිරීමෙන්මයි. ඊළඟට දුක නැති කරන මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිය යුත්තේ මේ මාර්ගයමයි. මේක සත්‍යයක්මයි. අන්න දුක ගැන සත්‍ය ඥාන, දුකේ හට ගැනීම ගැන සත්‍ය ඥානෙ, දුක නැතිවීම ගැන සත්‍ය ඥානෙ, දුක නැති කරන මාර්ගය ගැන සත්‍ය ඥානෙ කියන සම්මා දිට්ඨියේ චතුරාර්ය සත්‍ය ගැන පළවෙනි ඥානෙ සත්‍ය ඥානෙ ඇති කරගෙන තමයි සෝවාන් වෙන්නේ. එතකොට සෝවාන් වෙච්ච කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ පළවෙනිම මාර්ගාංගය වන සම්මා දිට්ඨියේ සත්‍ය ඥානෙ ඇති කරගෙන මාර්ගයට පැමිණෙනවා. දැන් සම්මා දිට්ඨිය පරිපූර්ණ කරන්න නම් මාර්ගේ වඩනවා කියලා කියන්නේ සම්මා දිට්ඨිය පරිපූර්ණ කරන්න ඕන. සත්‍යයි කියලා තේරුම් ගත්ත පමණින් සියල්ල අවබෝධ වුණා නෙමෙයි. එතනදී ඔහුට ඇති වෙලා තියෙන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වීමේ සෝවාන් ඵලයටපත් වුණා විතරයි. හැබැයි කාමරාග, පටිඝ එහෙම් පිටින්ම තියෙනවා. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන සංයෝජන එහෙම්මම තියෙනවා. එතකොට සෝවාන් වෙච්ච කෙනාගේ ඊළඟ අරමුණ තමයි කාමරාග, පටිඝ සංයෝජන තුනී කරගන්න, යටපත් කරගන්න මහන්සි ගන්න. ඒ පිණිස එයා මාර්ගේ වඩන්නේ සීල සමාධි ප්‍රඥා හැටියට මාර්ගේ වඩන. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙළ ගැස්ම තියෙන්නේ බැලූ බැල්මට සීල සමාධි ප්‍රඥා විදිහට නෙමෙයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප අයිති ප්‍රඥා කොටසට, ප්‍රඥා ස්කන්ධෙට. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන අයිති සීල කොටසට. එමනම් මුලින් තියෙන්නේ ප්‍රඥාව, ඊළඟට සීල. අගට තියෙන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ තුන අයිති වෙන්නේ සමාධි ස්කන්ධයට. එහෙමනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිහා බැලූ බැල්මට තියෙන්නේ ප්‍රඥා, සීල, සමාධි විදිහට පෙළ ගහලා තියෙනවා. දැන් කෙනෙක් මේක ගැඹුරු විග්‍රහය තේරෙන්නේ නැත්නම්, බුද්ධ දේශනාව හරියට වඩන්නේ මෙහෙමයි කියලා තේරෙන්නේ නැති කෙනා අර මාර්ගාංග දිහා පිටින් බලලා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්න තියෙන්නේ ප්‍රඥා, සීල, සමාධි කියලා. එහෙම නෙමෙයි වඩන්න තියෙන්නේ. පෙළ ගහලා තියෙන්නේ ප්‍රඥා, සීල, සමාධි තමයි. හැබැයි ඒක වැඩෙන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන්. බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනවල විස්තර කරනවා මහණෙනි මාර්ගයේ වඩන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන්. මාර්ගයට පැමිණෙන්නේ සෝවාන් වෙලා චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගෙන සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙනයි පැමිණෙන්නේ. එතකොට මේ සම්මා දිට්ඨිය පරිපූර්ණ කර ගැනීම පිණිස වූ
සීලයේ ස්කන්ධි පිහිටනවා. සම්මා වාචා කම්මන්ත ආජීව සීලයක පිහිටනවා දැඩිව. සමාධිය වඩනවා. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධිය වඩනවා. සමාධිය වඩමින් පරිපූර්ණ කරන්නේ සම්මාදිට්ඨියමයි. ඒ සම්මාදිට්ඨියම පරිපූර්ණ කරගෙන යනකොට අන්න කෘත්‍ය වඩාගෙන යනවා. දැන් සත්‍ය ඥානය ඇති වෙච්ච කෙනා කෘත්‍ය දියුණු කරන. ඒ කෘත්‍යය යම් මට්ටමකට වැඩෙනකොට සකදාගාමි වෙනවා. කාමරාග පටිග තුනී වෙලා සකදාගාමි වෙනවා. දැන් සකදාගාමි වෙච්ච කෙනාට ඊළඟ ඉලක්කය තමයි අනාගාමි වෙන එක. කාමරාග පටිග අර තුනී වෙච්ච දේ සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීම. ඒ පිණිස ඔහු මොකද කරන්නේ? තවදුරටත් අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩනවා. සීලයක පිහිටලා සමාධියම බලවත් කරගෙන සම්මා දිට්ඨියම පරිපූර්ණ කරනවා. සම්මා දිට්ඨියේ කෘත්‍ය වඩාගෙන ගිහිල්ලා අනාගාමී ඵලයට පත් වෙනවා. අනාගාමී වෙනකොට ඔහුට කාමරාග පටිග සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා යනවා. හැබැයි තාම සම්මා දිට්ඨිය පරිපූර්ණ නැහැ. තාම කෘත්‍ය වඩන කෙනෙක්. තාම ඔහු තුල කෙලෙස් තියෙනවා. ඔහු තුල දැන් ඉතිරි වෙලා තියෙන අනාගාමි වෙච්ච කෙනා තුල රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන සංයෝජන පහක් තව ඉතුරු වෙලා තියෙනවා. ඒ සංයෝජන ප්‍රහාණය වෙන්නේ අරහත් මාර්ගයේදී. ඔහු අරහත් මාර්ගය වඩනවා කියන්නේ තවදුරටත් සීල සමාධි ප්‍රඥා වශයෙන් අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සීලයම දියුණු කරමින් සමාධිය පැත්තම බලවත් කරගෙන ඒ සමාධිය තුල පිහිටලා ප්‍රඥාවම බලවත් කරනවා. සම්මා දිට්ඨියම දියුණු කරලා අන්න කෘත්‍ය වඩලා අවසන් වෙනවා. කෘත්‍ය වඩලා අවසන් වෙනකොටම කෘතඥානි පහළ වෙනවා. කෘත කියන්නේ කරලා අවසానයි. දුක අවබෝධ කරලා අවසానයි. තණ්හාව ප්‍රහාණය කරලා අවසానයි. නිවන සාක්ෂාත් කරගෙන අවසానයි. මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩලා අවසానයි කියන අවබෝධය. ඒකට කියනවා කෘතඥාන. ඒ කෘතඥානය ඇති වෙන්නේ මහරහතන් වහන්සේලාට. එහෙමනම් මහරහතන් වහන්සේලාට අරහත්ත්වයේ පිණිස ඒ මාර්ගය වඩලා අවසන් වෙනකොට සම්මා දිට්ඨියේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියන ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරං හැටියටම පරිපූර්ණ කළ අවසානයි. ඒ නිසා තමයි රහතන් වහන්සේලාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග 8ට අමතරව දසාංගයේහි සමන්නාගතෝ අරහති උච්චති කියලා ධර්මයේ සඳහන් වෙනවා. රහතන් වහන්සේලාට අංග 10ක් තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8ට අමතරව සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා අංග 2ක් පිහිටනවා. සම්මා ඥාන කියන්නේ චතුරාර්ය සත්‍ය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් පරිපූර්ණවම අවබෝධ කරා කියන අවබෝධඥානයකට කියනවා සම්මා ඥාන. ඒ අවබෝධයත් එක්කම හිත කෙලෙසුන්ගෙන් මිදිලා ආසවක්ඛේ ඥානෙ මට පහළ වුණා, මං කෙලෙසුන්ගෙන් මිදුණා කියන අවබෝධඥානය ඇති වෙනවා. ඒ තමයි සම්මා විමුක්තිය. විමුක්තියට පත් වුණා කියන අවබෝධඥානය ඇති වෙනවා. එහෙමනම් පින්වතුනි, මේ මාර්ගයේ පිළිවෙලට වැඩිය යුතු මාර්ගය. බණ අහගෙන ඉන්නවා තරම් ලේසි නෑ මේ මාර්ගය වඩන්න. ලේසි නම් ඉතින් අද මේ බණ අහන හැමෝම මේ ලෝකෙ පිරීලා ඉන්නේ බෑ මාර්ගඵලලාභීන්ගේ. ඒ නිසා උත්සාහය, වීරිය, නුවණ, ප්‍රඥාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේක ප්‍රඥාවන්ත කෙනාට, නුවණ ඇති කෙනාට, ආරම්භක වීරිය ඇති කෙනාටයි මේ ධර්මය. ඒ නිසා නුවණ, වීරිය, කැපවීම, උත්සාහය මේ ඇති කරගත්ත කෙනා තමයි මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵල ලබාගෙන අවබෝධය ඇති කරගෙන ප්‍රතිඵලය කරා යන්නේ. ඒ නිසා පින්වතුනි, මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ
ඔබ සෝවාන් වෙන්න මහන්සි ගන්නවා කියලා කියන්නේ. මොකද බොහෝ වෙලාවට අපි කතාවට කියන අපි ව්‍යවහාර භාෂාවෙන් කෙනෙක් ඇහුවොත් අනේ නිවන් දකින්න තියෙනවා නම් කොච්චර දෙයක්ද. කෙනෙක් ප්‍රාර්ථනා කරන මල් පහන් පූජා කළ ප්‍රාර්ථනා කරන අනේ මට නිවන් අවබෝධ කරගන්න ලැබේවා. මට සංසාර දුකින් නිදහස් වෙන්න ලැබේවා. කොච්චර හොඳද. ඒ ප්‍රාර්ථනය හොඳයි. නමුත් අපි තේරුම් ගන්න ඕනෑ පටන් ගන්නකොට නිවන් දකින්නන්නේ මේ අපේ පළවෙනි ඉලක්කය තමයි සෝවාන් වීම. සෝවාන් වෙච්ච කෙනා සකදාගාමී වෙන්න මහන්සි වෙනවා. එතනට ගිය කෙනා අනාගාමී වෙන්න මහන්සි වෙනවා. එතනට ගිය කෙනා තමයි රහත් වෙන්න මහන්සි වෙන්නේ. මේක පිළිවෙලින් යන මාර්ගයක් තියෙන. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. දවසක් බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වැඩ ඉන්නකොට එදා හවස් වරුවේ දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා ගාථාවක් කියන. මේ ගාථාවෙන් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. උපන්නා වූ සත්වයා කාමරාග පටික ප්‍රහාණය කිරන්නයි මහන්සි ගන්න ඕන කියලා. කාමරාග පටික ප්‍රහාණය වෙන්නේ අනාගාමී වෙනකොට. එතකොට මේ කියන්නේ බුදුහාමුදුරන්ට මේ කියන්නේ දෙවි කෙනෙක් තමන්ගේ අදහස කියන්නේ. දැන් අපිටත් හිතෙනවා ඇත්ත නේද? හරිනේ කියලා හිතෙන්න පුළුවන්. හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ. උපන්නා වූ සත්වයා සසර බය දකින කෙනා අනාගාමී වෙන්න කාමරාග පටික ප්‍රහාණය කරන්නයි මහන්සි ගන්න ඕන කියලා මේ ගාථාවෙන් කියන. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වෙනස් කරා. ඒ විදිහටම පිළිගත්තේ නැහැ. ඒ දෙවියන්ට කියනවා දේවතාව ඔය ගාථාව මේ විදිහටයි කියනවා නිවැරදි වෙන්න ඕන. හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න මහන්සි වෙනවා වගේ. සංසාරේ බය දකින කෙනා අප්‍රමාදීව වීරියෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නයි මහන්සි ගන්න ඕන කිව්වා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා පළවෙනිම ඉලක්කය තමයි සෝවාන් වෙන එක. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම. සෝවාන් වෙන කෙනා තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමෙන්මයි ඔහු සෝවාන් ඵලයට පත් වෙන්නේ. ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනකොට තුනුරුවන් ගැන බුද්ධ ආදී අටතැන් ගැන තියෙන සැක සංකා ඔක්කොම නැති වෙනවා. විචිකිච්ඡාව ඒක වෙනම අමුතුවෙන් ප්‍රහාණය කරන්න දෙයක් නෑ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනකොටම ත්‍රිවිධ සංයෝජනම එකවර ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ත්‍රිවිධ සංයෝජනම ප්‍රහාණය වෙලා යනවා. ඒක තමයි පළවෙනි ඉලක්කය. සෝවාන් වෙන එකයි පළවෙනිම ඉලක්කය. පින්වතුනි මේක ලේසි නෑ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් පෙන්නනවා. දවසක් මේක උපමාවක්. මේ උපමා කතාව අහගෙන හිටපුවාම කොච්චර අමාරු දෙයක්ද කියලා මේ උපමාවෙන් තේරෙයි. බුදුහාමුදුරු දවසක් කියන භික්ෂුන් වහන්සේලාට මහණෙනි ඔන්න යම් රාජ්‍යක මහා දරුණු අපරාධකාරයෙක් ඉන්නවා හැංගි ඉන්නවා රජ්ජුරුවන්ගේ රාජබටයන්ට අල්ලගන්න බැරි අපරාධකාරයෙක් ඉන්නවා. විශාල අපරාධකාරයෙක්. කොහොම හරි රාජබටයෝ මේ අපරාධකාරය අල්ලගන්නවා. අල්ලගෙන කොහොම හරි කුදටගෙන එනවා රජ්ජුරුව ළඟට. ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරනවා රජතුමනි මෙන්න මේ අපරාධකාරයා අල්ලගත්තා. මේ රාජ්‍යයටම ව්‍යසනයක් වෙච්ච මිනිස්සු බය කරපු හොරකම් වංචාවල් දූෂණ මිනීමැරුම් අපරාධ රැසක් තියෙන මහා අපරාධකාරයෙක් අල්ලගෙන එනවා. දැන් දන්වැල් දාලා මාංචු දාලා රජ්ජුරුව ළඟට ගේනවා. ඉස්සර නඩු අහලා තියෙන ගොඩක් රජ්ජුරුවන්ගේ තීරණය තමයි අවසන් තීරණය. දැන් රජ්ජුරුවන්ට මේ අපරාධකාරයාගේ වැරදි කියවනවා. අමාත්‍යවරේ රාජබටයෝ කියවනවා රජතුමනි මොහුගේ වැරදි තමයි මොහු මේ වගේ අපරාධකාරයෙක්. මේ වගේ මිනී මරලා තියෙනවා. මේ වගේ මිනිස්සුන්ට හිංසා කරලා තියෙනවා. මේ වගේ ගම් බිඳලා තියෙනවා. ගම් පහරපු හොරේ. මේ වගේ අපරාධක. දැන් අර ඔක්කොම කියලා කියනවා රජතුමනි සුදුසු දඬුවමක් පමුණුවන්න කියලා. මේක උපමාවක්. රජ්ජුරුව ඒ වෙලාවේ මේව අහගෙන ඉඳලා කියනවා උදේ පාන්දරින්ම වදකාගාරයට මූ අරගෙන ගිහිල්ලා හෙල්ල පාරවල් 100ක් අනින්න කියනවා. ඔන්න පාන්දරම
හෙල්ල පාරවල් 100ක් අනින්න අන කරනවා. දැන් එකක් දෙකක් ඇන්නත් හෙල්ලකින් අනිනවා ගැන උලකින් මැරෙනවා. මේක උපමාවක්නේ. දැන් උදේ පාන්දර රාජබටයෝ අරගෙන ගිහිල්ලා හෙල්ල පාරවල් 100ක් අනිනවා. දැන් ඇනලා දාලා දැන් අපි හිතමු ලේ දාගෙන මැරෙන්නේ නැහැ කියලා හිතමු නිකන් මේ උපමාවක් නිසා. මිනිහා ලේ දාගෙන කෑ ගහ විලාප දිදී ඉන්නවා. මැරිලා නෑ. රජුරවන්ට දවල් මතක් වෙනවා. මේ අපරාධකාරයා මැරිලත් දන්නේ නැහැ. රාජබටයන්ට කතා කරලා අහනවා උට පණ තියනවද කියලා. කියනවා රජතුමනි තාම පණ තියෙනවා. එහෙමනම් දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියනවා. දැන් වදකයෝ වදකාගාරයේ අර ලේ පිටින්ම ඇදගෙන ගිහිල්ලා දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අනිනවා. හවසට රජ්ජුරුවන්ට නිදාගන්න යනකොට මතක් වෙනවා අර පව්කාරය අපරාධකාරයා මැරිලත් දන්නේ. රාජබටයන්ගෙන් අහනකොට රාජබටයෝ කියනවා රජතුමනි තාම පණ තියෙනවා. එහෙනම් හවසටත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියනවා. දැන් කීයද? උදේට 100යි, දවල්ට හෙල්ල පාරවල් 100යි, හවසට 100යි, දවසට 300යි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දවසට හෙල්ල පාරවල් 100 ගානේ 300 ගානේ අවුරුදු 100ක්ම එක දිගට හෙල්ල පාරවල් ඇනලා එතනින් පස්සේ සෝවාන් වෙන්න පුළුවන් කියලා කවුරු හරි කෙනෙක් හේතු සහිතව කියනවා නම් මහණෙනි නුඹලා ඒකට කැමති වෙන්න කියනවා. හේතු සහිතව කියනවනේ. ඒ කියන්නේ ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හෙල්ල පාරවල් ඇනලා කවුරු සෝවාන් වෙන්නේ නැහැ මතක තියාගන්න. මේ උපමාවක්. උපමාව එක්ක පටල ගන්න එපා. උපමාව කියන්නේ මේකේ භයානකකම තේරුම් කරවන්නයි උපමාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දවසකට හෙල්ල පාරවල් 300 බැගින් උදේ දවල් හවස අවුරුදු 100ක් එක දිගට ඇනලා ඒ කියන්නේ වද දීලා අවුරුදු 100කට පස්සේ කවුරු හරි හේතු සහිතව කිව්වොත් ඒ විදිහේ දුකක් විඳලා සෝවාන් වෙන්න පුළුවන් කියලා මහණෙනි නුඹලා ඒකට කැමති වෙන්න කියනවා. ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එවැනි දෙයක් ගැන කියන්නේ? ඒකට හේතුව තමයි ඔන්න හේතුව බුදුහාඳුරු පෙන්නනවා මහණෙනි මේ දීර්ඝ සංසාර ගමනේ ධර්මය අවබෝධ නොකිරීම නිසා හෙල්ල පාරවල් කාලා මැරිච්ච වාර අනන්තයි කියලා. ඊට වඩා සංසාරේ අපි ධර්මය අවබෝධ නොකර ඉපදෙමින් මැරෙමින් ආපු සංසාරේ හෙල්ල පාරවල් කාලා මැරලා තියෙනවා කියලා ඊට වඩා වාර. එළුව බල්ලෝ බලල්ලු කුකුල් වෙලා ඉපදිච්ච වාරවල උල් වලින් ඇනලා බෙලි කැපුම් කාලා පිහිවලින් ඇනලා මැරිච්ච වාර අනන්තයි කියලා. දීර්ඝ සසරේ විඳපු දුකත් එක්ක බලද්දී අවුරුදු 100ක් හරි එක දිගට ඒ වගේ දුකක් විඳලා සෝවාන් වෙන්න පුළුවන් නම් අපායෙන් මිදෙන්න පුළුවන් නම් මහණෙනි ඒක හොඳයි කියනවා. එහෙම පුළුවන් නම්. හැබැයි එහෙම බෑ. එහෙමනම් අපිට පේන බුදුහාඳුර පෙන්වනවා ඒ නිසා මහණෙනි මේ උපමාවෙන් තේරුම් ගන්න කියනවා සෝවාන් වෙනවා කියලා කියන්නේ කොයිතරම් උතුම් දෙයක්ද කියලා. දවසක් බුදුරජාණන් වහන්සේ උන තවත් උපමාවක් තවත් ටිකක් හොඳට තේරෙයි. බුදුරජාණන් වහන්සේ දවසක් මහා පොළොවේ තියෙන පුංචි ගල් කැට 7ක් ශ්‍රී හස්තයට ගත්තා. අරගෙන මේ ගල් කැට 7 භික්ෂුන් වහන්සේලාට පෙන්නලා අහනවා මහණෙනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ මත තියෙන මේ ගල් කැට 7 නුඹලා දකින්නවද? මේ පුංචි ගල් කැට 7ක්. එහෙමයි ස්වාමීනි මම අපි දකින්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ මහා පොළොවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැටල් තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තියෙන මේ පුංචි ගල් කැට 7ක් අතර වෙනස නුඹලට පේනවද? එහෙමයි ස්වාමීනි මහා පොළොවේ තියෙන ගල් කැට පස් කැට වැලි කැට නම් ඉලක්කමකින් ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් නෙමෙයි අනන්තයි කියනවා. අපිට බින්දු ගානකින් මේ කෝටියයි කෝටි 5යි 10යි එහෙම බින්දු ගානින් කියන්න බැරි තරම් වැලි කැට ගල් කැට පස් කැට පොළොවේ තියෙනවා. ශ්‍රී හස්තයේ මත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තියෙන ඊටාම පුංචි ගල් කැට 7ක් විතරයි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ උපමාවෙන් තේරුම් ගන්න කිව්වා. සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් සසරේ ගෙවල අවසන් කරපු දුක් ප්‍රමාණය මහ පොළොවේ තියෙන ගල් කැට වැලි කැට පස් කැට වගේ කියලා තේරුම් ගන්න කිව්වා. සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් විඳලා අවසන් කරපු දුක පොළොවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට වගේ කියනවා මහ පොළොවේ තියෙන. හැබැයි ඔහුට තව ඉතිරි වෙලා තියෙනවා දුකක්. ඒ ටික ශ්‍රී හස්තයේ මත තියෙන පුංචි ගල් කැට 7 වගේ කියලා හිතන්න කිව්වා.
ඇයි සෝවාන් වෙච්ච කෙනා තව උපරිම ඉපදුනොත් උපදින්නේ ආත්ම 7යි. සෝවාන් වෙච්ච පුද්ගලයෝ ආත්ම 7ක් එක දිගටම උපදිනවා කියලා නිගමනයකුත් නෑ. එහෙම දේශනාවෙත් නෑ. උපරිම ඉපදුනොත් උපදින්නේ ආත්ම 7යි. සෝවාන් වෙච්ච අය ඉන්නවා ඒක බීජී. ඒ ජීවිතේදීම ඉතිරි මාර්ගඵල අවබෝධ කරලා රහත් වෙලා පිරිනිවන් පාන. එතකොට මේ සෝවාන් වෙච්ච කෙනා ඒක බීජී. එක ජීවිතෙම ගමන අවසන් කරගන්න. තව ඉන්නවා කෝලංකෝල. කෝලංකෝල කියන්නේ ආත්ම 2ක් 3ක් 4ක් 5ක් 6ක් උපදිනවා. එතකොට මේ සෝවාන් වෙච්ච කෙනා ආත්ම 2ක් වෙන්න පුළුවන් 3ක් වෙන්න පුළුවන් 4ක් 5ක් උපරිම 6ක් ඉපදිලා එයා මාර්ගඵල අවබෝධ කරගෙන රහත් වෙලා පිරිනිවන් පානවා. සෝවාන් වෙච්ච තව කෙනෙක් ඉන්නවා එයාට කියනවා සත්තක්කත්තු පරම කියලා. ඒ කෙනා උපරිම ඉපදුනොත් උපදින්නේ ආත්ම 7යි. එතනින් එහා නැහැ. ඒ තමයි උපරිම සෝවාන් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් උපරිම තව ආත්ම ගානක් උපදින එයා උත්සාහ කළත් නොකළත් නතේ බවං අට්ඨමං ආදියන්ති. 8 වෙනි භවයක නම් උපදින්නේ නැහැ කියලා. අන්න තේරුම් ගන්න. සෝවාන් වෙච්ච කෙනෙක් ලොකු උත්සාහයක් නොගත්තත් මොකද එයා මාර්ගයට පැමිණිච්ච කෙනෙක්. චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච කෙනෙක්. එතකොට එයා මාර්ගයේ තුලයි ඉන්නේ. එයා කොහොමත් සීල සමාධි ප්‍රඥා වඩන කෙනෙක්. ආර්ය කාන්ත සීලයට ආපු කෙනෙක්. එතකොට එයාට මාර්ගයේ හැම වෙලේම නිතින්ම වැඩෙන කෙනෙක්. මාර්ගයට බැසගත්ත කෙනා. එයා උත්සාහ කරත් ලොකු උත්සාහයක් නොගෙන මාර්ග හිමින් වඩාගෙන ගියත් උපරිම ආත්ම 7යි. නතේ බවං අට්ඨමං ආදියන්ති. 8 වෙනි භවයක නම් උපදින්නෙම නැහැ කියන. එහෙමනම් අපිට පේනවා බුදුහාමුදුරුවෝ පුංචි ගල් කැට 7ක් ශ්‍රී හස්තයට අරගෙන අපිට පෙන්නවා මහණෙනි සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට අනාගතේ තව යම් දුකක් විඳින්න තියෙනවා නම් ඒ කියන්නේ කොහේ ඉපදුනත් ඉපදීම දුකක්නේ. ඉපදීම කියන්නේ දුකක්. දිව්‍ය ලෝකේ ඉපදුනත් ජරා මරණ තියෙනවා. මනුස්ස ලෝකේ රජ පවුලේ ඉපදුනා සක්විති රජෙක් වුණා මොන පවුලේ ඉපදුනත් ඉපදීම දුකක්මයි. ලෙඩ වෙනවා වයසට යනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කාටත් තියෙනවා. ඉපදුනා නම් දෙවියන්ටත් තියෙනවා මතක තියාගන්න. දෙවිවරුන්ටත් දුක ඇති වෙනවා. කෙලෙස් සහිතයි. දෙවියොත් හඬනවා වැළපෙනවා. දෙවිවරුන්ටත් දුක ශෝකය ඇති වෙනවා. දෙවියන්ගේ ජරාවට පත්වීම බුදුහාමුදුරුවෝ පෙන්වනවා මහණෙනි දෙවිවරු දිව්‍ය විමාන වලින් ආවිෂ ගෙවිලා චුත වෙන්න ලං වෙනකොට පැලඳගෙන ඉන්න මල් මාලා පර වෙනවා. දිව්‍ය සලු කිලුටු වෙනවා. දෙවියන්ගේ දිව්‍ය ශරීර වලින් දහඩිය වැగిරෙන්න පටන් ගන්නවා. දෙවියන්ගේ දීප්තිමත් ආලෝක විහිදිච්ච ශරීරවල දීප්තිය නැති වෙලා ශරීර දුර්වර්ණ වෙනවා. විමානවල සිත් තලවන්න නැතුව යනවා. එතකොට ඒව තමයි දෙවියන්ගේ ජරාවට පත් වෙනවා එහෙනම්. ඉපදීම දුකක්මයි. කොහේ ඉපදුනත් තව සෝවාන් වෙච්ච කෙනෙක් ආයි ඉපදුනත් ඒකත් දුකක්මයි. ඒ නිසා එයාට තව අනාගතේ ඉතිරි වෙලා තියෙනවා නම් විඳින්න මේ පුංචි ගල් කැට 7 වගේ කියලා හිතන්න කියලා. හැබැයි සසරේ ගෙවල අවසන් කරපු දුක සෝවාන් ඵලයට පත්වීමත් එක්ක මහ පොළොවේ තියෙන වැලි කැට පස් කැට වගේ. දැන් මේ උපමාවෙන් ඔබ හිතන්න මේ බණම අහගෙන හිටපු ඔබ ආපස්සට ඔබ ගැන හිතන්න. ඔබ සෝවාන් වෙලා නැත්නම් ඔබ ධර්මය අවබෝධ කරගෙන නැත්නම් ගෙවාගෙන ආපු දුකත් මහ පොළොවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට වගේමයි ඔබට තව අනාගතයේ තියෙන දුකත් දන්නේ නැහැ. තව කොච්චර කල් සංසාරේ යන්න වෙයිද? මොන අපායේ වැටි වැටි කොහේ යයිද? කොයි බුද්ධ ශාසනයක කවද නිවන් දකීද? පුතත්ජන ජීවිතේ ඒ අනතුරත් එක්කනම් ඔබ ඉන්නේ. ඔබට අනාගතයේ විඳින්න තියෙන දුක් ටිකත් මහ පොළොවේ තියෙන ගල් කැට වැලි කැට පස් කැට වගේමයි. අතීත විඳපු දුකත් අනාගතයේ විඳින්න තියෙන දුකත් ඔබට මහ පොළොවේ වැලි කැට ගල් කැට පස් කැට වගේමයි. අන්න ඒ නිසා මේ සංසාරේ බය දකින්න කෙනා හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ. මේ භයානක සංසාර ගමනෙන් නිදහස් වෙලා නිවන් අවබෝධ කරගන්න මහන්සි ගන්න. ඒ පිණිසයි ඔබට මේ ධර්මය ශ්‍රවණය කරන්න
අපි නිරන්තරයෙන් ඔබට ධර්ම දේශනා කරන්නේ ධර්මය කියලා දෙන්නේ තේනිසාන් නිතර බණහන්න ධර්ම පොත්පත් කියවන්න ධර්මයට ආස කරන්න දම්ම කාමෝ බවක් හෝති ධර්මයට කැමති කෙනා ධර්මයට ආස කෙනා ධර්මී තුළ දියුණුව කරා යනවා. ඉතින් ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංගතුන